සුබ සන්ධ්‍යාවක් ඔබ සියලු දෙනාටම අන්තර්ජාලය හරහා එකතු වන ඔබ සියලු දෙනාම ආදරයෙන් පිළිගන්නවා. අද දවසේ හාස්කම් මෙහෙට අපි උන්වහන්සේට নমස්කාර කරන්ට අපේ ජීවිත පිළියෙල කරගනිමු. මේ සන්ධ්‍යාවේ උන්වහන්සේ අපට පොරොන්දුවක් දී තිබෙනවා. අපට කිසි වසංගතයක් ඒ අපේ කූඩාරම් වලට එන්නේ නැති බව උන්වහන්සේ විශ්වාසවන්තයි. මගේ සෙනෙහවන්තය මේ සන්ධ්‍යාවෙත් ඔබ විශ්වාස කරන්ට ඒ ඇදහිල්ලෙන් ඔබ බලා සිටින්ට උන්වහන්සේ ඔබ තුල මහත් දෙයක් මේ සවස් කාලයේදී කරන්ට සූදානමින් සිටිනවා. අද දවසේ ඔබ ඉන්න ස්ථානවල ඔබ යම් කෙනෙක් රෝගයෙන් සිටිනවද? ඔබ දෙයක් බලාපොරොත්තුෙන් සිටිනවද? නැත්නම් මේ කාලය ගැන ඔබ කැළඹී තිබෙනවද? අද දවසේ ඔබට උන්වහන්සේ බලාපොරොත්තුවක් දෙන්න යනවා. මගේ සෙනෙහවන්තය ඔබ විශ්වාස කරන්ට උන්වහන්සේව අද දවසේ අපි ප්‍රීතියෙන් උන්වහන්සේට අපි ගායනා කරමු. හලෙලූයා. ප්‍රීතියෙන් උන්වහන්සේට ඒ කිසි වසංගතයක් අපේ ජීවිතවලට ලං නොවන ඒකම නාමය උන්වහන්සේ. වසංගතයක් ඔබ කුණාරමට ලංවන්නේ නැ පුතුනේ. සිනපුරා සිදුවන්නේ නැ පුතුනේ. වසංගතයක් ඔබ කුඩාරමට ලංවන්නේ නැ පුතුනේ. සිනපුරා සිදුවන්නේ නැ පුතුනේ. සුති හලෙලූයා සුති හලෙලූයා සුති හලෙලූයා ආමේන්. Suti hallelujah, Suti hallelujah, Suti hallelujah, Amen. Jesus ke anagile, Satan murbarde hue. Jesus ke anagile, Satan murbarde hue. Atma inde, vachana inde, samadam jaya danne. Atmayinde, vachanayinde, samadam jayadanne. Vasangatayak obe kudaramata, langwanne na putune. Kisinapura siduwanne na putune. Suti hallelujah, Suti hallelujah, Suti hallelujah, Amen. Suti hallelujah, Suti hallelujah, Suti hallelujah, Amen. Mahotama Maswamine, Oba mage rakavarane. Mahotama Maswamine, Oba mage rakavarane. Swargaida, Polaveida, Oba mage rakavarane. Swargaida, Polaveida, Oba mage rakavarane. Vasangatayak obe kudaramata, langwanne na putune. Kisinapura siduwanne na putune. Suti hallelujah, Suti hallelujah, Suti hallelujah, Amen. Suti hallelujah, Suti hallelujah, Suti hallelujah, Amen. Samidun tula vidhi pidavan nishpal vanne nata. Samidun tula vidhi pidavan nishpal vanne nata. Nasalima pidamad idiriyatma yanne. Nasalima pidamad idiriyatma yanne. Vasangatayak obe kudaramata langwanne na putune. Kisinapura siduwanne na putune. Suti hallelujah, Suti hallelujah, Suti hallelujah, Amen. Suti hallelujah, Suti hallelujah, Suti hallelujah, Amen. Suti hallelujah, Suti
කිසි වසංගතයක් උන්වහන්සේ වන් නැති බව උන්වහන්සේගේ වචනේ කිව්වා. අද දවසේ උන්වහන්සේ ඉදිරියේ උන්වහන්සේ අපට පොරොන්දුවක් දී තිබෙනවා. උන්වහන්සේ කියනවා බය වෙන්න එපා. මම නුඹ සමග සිටිමි. හාලෙලූයා. උන්වහන්සේ විශ්වාස කරන්න මේ මොහොතේ ඔබ ඉන්න ස්ථානවල ඔබ උන්වහන්සේ ඔබේ ජීවිත තුනේ බලවත් හාස්කම අත්දකින්න සලස්වනවා. උන්වහන්සේ විශ්වාස කරන්න ඒ පොරොන්දු දුන් තැනන් වහන්සේ විශ්වාසවන්තයි. මගේ සෙනෙහවන්තය ඔබ උන්වහන්සේට ප්‍රශංසා කරන්න. හාලෙලූයා. හාලෙලූයා. මේ සවස මේ රාත්‍රිය උන්වහන්සේගේ මහිමය ඔබේ ජීවිතය තුළ උන්වහන්සේ දිස්වෙන්න සලස්වනවා. හාලෙලූයා. ප්‍රශංසා කරන්න. උන්වහන්සේගේ කරුණාව අපේ ජීවිතවල සෑහෙන්න යනවා. මගේ සෙනෙහවන්තය ඔබ ස්තුති කරන්න. ඔබ කුමන ස්ථානයක සිටියත් ඔබේ ජීවිත තුළ උන්වහන්සේ ස්පර්ශ කරනවා මේ මොහොතේ. ඔබේ ජීවිත තුළ ඒ බලවත් හාස්කම ඔබේ හිඟකම උන්වහන්සේට පුළුවන් පහ කරන්න. හාලෙලූයා. උන්වහන්සේගේ කරුණාව ඒ සෑමදාමත් ඒ අලුත් වෙන දවසක් පාසා උන්වහන්සේගේ කරුණාව. හාලෙලූයා. මේ කාලේදී උන්වහන්සේට ප්‍රශංසා කරමු. උන්වහන්සේගේ පුදුම ප්‍රේමය. හාලෙලූයා. ස්වාමීන් උන්වහන්සේ අප දෙස බැලුවේ ඒ කරුණාවන්ත දෑසින්. අපේ පා පැකලුණු විටදී උන්වහන්සේ අපේ පාද ශක්තිමත් කරා. අපි වැටුණු විටදී උන්වහන්සේ අපව අතින් හල්ලලා නැගිට්ටෙව්වා. මගේ සෙනෙහවන්තය ඔබ කැළඹිලා ඇති. ඔබ දුක් විඳිනවා ඇති. මේ මොහොතේදී ඔබේ රැකියාව නැති වෙලා ඇති. නමුත් එක බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ අපිට උන්වහන්සේ දී තිබෙන්නේ ඔබේ ජීවිතය තුළ උන්වහන්සේ විශ්වාස කරන්නට. හාලෙලූයා. ස්වාමීනි Magala
preme Oba mai samide Nomiyana preme Oba mai samide Nomiyana preme Oba mai samide ජීවිතවලට දුන්න සුවය නිසා අපේ ජීවිතවලට දුන්න ඒ අනර්ග වටිනාකම නිසා ස්වාමිනේ වහන්සේ අපේ ජීවිත ගැන ඒ සැලකූ නිසා ස්වාමිනේ ඔබගේ ප්‍රේමය නිසා ස්තුති කරනවා මහිමය උන්වහන්සේ විශ්වාස කරන්ට උන්වහන්සේ අපේ ජීවිත තුළ ඒ හාස්කම කරන්ට පටන් අරන් තිබෙන්නේ උන්වහන්සේ විශ්වාස කරන්ට උන්වහන්සේ කියනවා हालेलुया उन्वासे केरई विश्वास करन्ना उन्वासे विश्वास करंट ओबे जीवित तुल ए फलापुरतु देगन ए सहतिक खमत ए नोदक्ना देवल गन ඔප්පුවත් ए दहिल्ल हालेलुया उन्वासे के वचने किया दिवेනවා हालेलुया हो महिमय वे हो उन्वासे අපේ ජීවිතේ ඒ පුදුම දේ කළපු දෙවියන් වහන්සේ ඔබ විශ්වාස කරන්ට මේ කාලය තුල ඔබ කුමන වාතාවරණයකින් ගියත් උන්වහන්සේ ඔබේ ජීවිතවලට බලාපොරොත්තුවක් දෙනවා. ඕ මහිමය වේවා. දෙවිඳුන්ගේ බලවත් ක්‍රියා සෑමදාම මා දකිනවා. දෙවිඳුන්ගේ පුදුම ක්‍රියා සෑමදාම මට පෙනෙනවා. දෙවිඳුන්ගේ බලවත් ක්‍රියා ස්වාමිනේ සෑමදාම මා දකිනවා. බලවත් ක්‍රියාවත් දෙවිඳුන්ගේ පුදුම ක්‍රියා සෑමදාම මට පෙනෙනවා. ඉහළ අහසේ පොළොව තලයේ පුදුම දෙවිඳුන් කරයි. ඉහළ අහසේ පොළොව තලයේ පුදුම දෙවිඳුන් කරයි. ස්වාමිනී ඔබ අපේ ජීවිතවල පුදුම දේ කරා. ඒ රෝගයේදී අපව සුව කරපු දෙවියන් වහන්සේ ඒ ස්වාමිනේ වහන්සේ අපව විපතේදී මියුදුවා. ඔබ අපව ස්වාමිනේ ඒ දෑතින් අපව වට කෙරුවා. ඔබට ස්තුති පියාණනි. රෝගයේදී මා සුව කෙරූ විපතේදී මා ළඟ විසූ දෑතින්ම මාවට කෙරූ පියතුමනි ඔබමයි රජු. රෝගයේදී මා සුව කෙරූ විපතේදී මා ළඟ විසූ දෑතින්ම මාවට කෙරූ පියතුමනි ඔබමයි රජු. ඉහළ අහසේ පොළොව තලයේ පුදුම දෙවිඳුන් කරයි. ඉහළ අහසේ පොළොව තලයේ පුදුම
විදුන් කරයි ඉහළ අහසේ පොළොව තලයේ පුදුම දෙද විදුන් කරයි විශ්වාසයෙන් කියන්න ඉහළ අහසේ පොළොව තලයේ පුදුම දෙද විදුන් අන්තර්ජාලයේ සමාජ මාධ්‍ය ඔස්සේ නැවත වතාවක් හාස්කම් දෙහයට එකතු වී සිටින ඔබ හැම කෙනෙක්ම යේසුස් වහන්සේගේ නාමයෙන් ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. අපි මේ සවස දෙවියන් වහන්සේගේ වචනය වෙතට අපේ අවධානය යොමු කරමු. යොහාන් 3 වෙනි පරිච්ඡේදයේ 15 සහ 16 යන පද. සදාකාල ජීවනය ලබන පිණිස ඔසවනු ලබන්ට ඕනෑයයි කීසේක. මක්නිසාද දෙවියන් වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේම කළ සේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහගන්න සෑම දෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය. දේ වචනේ අපිට පෙන්වා දෙනවා යේසුස් වහන්සේ මේ පොළවට උන්වහන්සේ වනු ලැබුවේ කුරුසියක ඔසවනු ලැබුවේ විනාශයෙන් මිනිසයන් ගලවන පිණිස බව. අපි දකිනවා විනාශයේ උච්චතම අවස්ථාවට ලෝකය කෙමෙන් ගමන් කරමින් එහි උච්චතම අවස්ථාවට අවසාන අවස්ථාවට පැමිණෙමින් සිටිනවා. අපි 2019 වසරේ සිට සිදුවුණු ඒ සිදුවීම් දිහා අපි අවධානය යොමු කරන කල යේසුස් වහන්සේ උන්වහන්සේගේ වචනය තුල අවසාන කාලයේදී සිදුවෙන්නා වූ යම් සිදුවීම් ගැන උන්වහන්සේ ප්‍රකාශ කර තිබුණා. ඒ සිදුවීම් එක පිට එක 2019 වසර පටන් සිද්ධ වෙනවා. අපි දැක්කා ජාතියක් ජාතියකට විරුද්ධව නැගිටීම. අපි දැක්කා අපේ දේශය තුල පවා ඒ යම් පිපිරීම් සිද්ධ වුණා. ඒ වගේම ලොව මුළුල්ලේ මෙවැනි කාරණාවන් සිද්ධ වුණා. ලැබුගිනි ඇති වුණා. ඒ වගේම විවිධ කෘමී උවදුරුන් වසංගත පැමිණියා. අපි දැන් ලෝකයක් එකට එක්ව මුහුණ දෙනවා ඊටමත් දරුණු වසංගතයකට. ඉතින් මේ සියල්ල පැමිණෙන කල අපි බය වෙනවා අපි විනාශ වෙයි කියලා. නමුත් උන්වහන්සේට පුළුවන් මේ විනාශයෙන් අපේ ජීවිත බේරගන්නට. උන්වහන්සේට පුළුවන් අපේ ජීවිත විනාශ නොවි අපේ ජීවිත මුදවා ගන්නට. සැබවින්ම මාගේ ජීවිතය අද මා ජීවත් වන්නේ උන්වහන්සේ මාගේ දිවිය බේරාගත් නිසයි. මා ගත කළා වූ මා පෙර යේසුස් වහන්සේ මුණ ගැසීමට ප්‍රථමව යේසුස් වහන්සේව හඳුනා ගැනීමට ප්‍රථමව උන්වහන්සේව අනුගමනය කිරීමට ප්‍රථමව මා ගත කළා වූ ඒ ජීවිතය ඊටමත් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණා වූ ජීවිතය. ඒ වගේම බන්ධනාගාර ගත වුණු නැවත පැමිණෙන ඒ ජීවිතය තුළ මා දකිනවා මාගේම මිත්‍රයන් පවා බොහෝ දෙනෙක් අද ජීවිතෙන් සමුගෙන තිබෙනවා. බොහෝ දෙනෙක් සිරකුටිවල තවමත් ඔවුන් සිරගත වෙලා සිටිනවා. නමුත් යේසුස් වහන්සේ අද මගේ ජීවිතය මම යම් ආකාරව මරණයට පත්වෙන්න තිබුණා. කොහේ හෝ යම් තැනක මැරිලා වැටෙන්න තිබුණා. නමුත් මේ වචනය ඔබ වෙතට ගෙනෙන මාව උන්වහන්සේ ඒ විනාශයෙන් ගලවලා තිබෙනවා. ඒ වගේම උන්වහන්සේට පුළුවන් මේ හැම කෙනෙක්වම මේ ආකාරයෙන් ඔබ යම් ප්‍රශ්නයක් තුලින් ගමන් කරනවද? ඔබ යම් අභියෝගයක් තුලින් ගමන් කරනවද? එසේ නැත්නම් ඔබ යම් රෝගයකට මුහුණ දෙනවද? කිව නොහැකි ඔබ විනාශ කරන යම් ප්‍රශ්නයකට ඔබ මුහුණ දෙනවද? උන්වහන්සේට පුළුවන් මේ ප්‍රශ්න වලින් ඔබව මුදවන්නට ඔබව ගලවන්නට. නමුත් අපි දැක්කා ස්වාමින් වහන්සේගේ වචනේ අපි කියුවා යේසුස් වහන්සේ පැමිණියේ සදාකාල ජීවනය දෙන පිණිස, කිසිවෙක් විනාශ නොවන පිණිස. දෙවියන් වහන්සේ තමන් වහන්සේ කුරුසියක මරණු ලබන්නට ඕනෑ බව, ඇනගසනු ලබන්නට ඕනෑ බව, කුරුසියක මැරෙන්න ඕනෑ බව පැවසුවේ අපිව විනාශ කරන මේ විනාශයෙන් මුදවන්නට පමණක්මද? උන්වහන්සේ කියනවා ස්ථානයේ සදාතනික ජීවනය දෙන පිණිස.
එහෙනම් මොකක්ද මේ විනාශය? මොකක්ද මේ සදාතනික ජීවනය? මොකක්ද මේ මනුෂ්‍යගේ ඉරණම? අපි දකින මනුෂ්‍යගේ මේ ඉරණම යම් විදියකින් යම් විවිධ හේතුන් නිසා මරණයට පත්වීමෙන් අවසන් වෙනවද? අපි අවසන් කටයුතු වෙයි කියා කරන්නා වූ මේ මලගෙවල්, එහෙම නැත්නම් අපේ මරණය, ඇත්තටම අපේ ඒ මරණය එතනින් අවසන් වෙනවද? අපි දකිනවා වත්මන් තත්වය, අපි දකිනවා සමූහ මිනිවලවල්, අපි දකිනවා ප්‍රවෘත්ති වලින් විශේෂයෙන් අසල්වාසී රටෙහි පවා සිද්ධ වෙන ඒ මරණ දැවෙන ප්‍රවෘත්ති අපි දකිනවා, අපි අසනවා. විශේෂයෙන් අපි දැක්කා දර සෑවල් මත දැවෙන මිනි, අපි දැක්කා ඒ මරණ, අපි අහනවා ඒ මරණ සංඛ්‍යාවන්. ඉතින් මේ මරණ දිහා බලනකොට නැත්තම් අපි පවා ඒවට බය වෙලා තිබෙනවා. මේවායින් අපේ ජීවිතය අවසාන වෙයිද? ඇත්තටම මේ ගැන කල්පනා කරනකොට, මේ ගැන අපේ ඉරණම ගැන අපි හිතනකොට, අපි මේ ඉරණම ගැන, මනුෂ්‍යගේ ඉරණම ගැන, එහෙම නැත්නම් මනුෂ්‍ය ජීවිතය මෙතනින් එහා කුමක්ද සිද්ධ වෙන්නේ? මරණයෙන් පමණක් අපේ ජීවිත කෙලවර වෙනවද කියා අපි බොහෝ දෙනෙක් විවිධ ඉගැන්වීම් අපි අහලා තිබෙනවා. අපි කුඩා කල පටන් ඒවා අසලා තිබෙනවා. මම මේ රටේ ප්‍රධාන ආගමික පසුබිම් දෙකක් බලපෑමකින් තමයි මගේ පවුලේ මම ඇතිදැඩි වෙන්නේ. ඉතින් මේ ධර්මතාවයන් දෙක තුල තිබුණා වූ කාරණාවන් පවා මම ඉගෙනගෙන තිබුණා, මම අසා තිබුණා. ඒ වගේම මනුෂ්‍යගේ ඉරණමේ යම් දේවල් මනුෂ්‍යගේ අභ්‍යන්තරයට දැනෙනවා. ඉතින් අපේ අවධානය යේසුස් වහන්සේ කුමක්ද මනුෂ්‍යගේ ඉරණම ගැන කතා කරන්නේ කියලා. උන්වහන්සේ විවිධ ඉගැන්වීම් වලින් විවිධ දේවල් මනුෂ්‍යගේ දිවියේ ඊටමත් අනර්ග වටිනා කාරණා උන්වහන්සේ ඉගැන්වුවා. එවැනි උපමාවකට අපේ අවධානය මේ සවස අපි යොමු කරමු. ලූක් 16:19 සිට 21 දක්වා අපි කියවමින්. රත්නිල් වස්ත්‍ර සහ සිහින් රෙදි ඇන්දාවෝ දවස්පතා සැප ජීවිකාවෙන් කාලය ගත කළාවෝ එක්තරා ධනවතෙක් සිටියේය. වනවලින් ගැවසීගත් ලාසරස් නම් එක්තරා හිඟන්නෙක් ධනවතාගේ දොරටුව ළඟ තබන ලද්දේය. ඔහු ධනවතාගේ මේසෙන් වැටුණු කැබලි කන්ට කැමති වූයේය. එසේය බල්ලෝ පවා ඇවිත් ඔහුගේ වන ලෙව්වෝය. යේසුස් වහන්සේ උන්වහන්සේ සැබවින්ම මේ ස්ථානයේ මේ උපමාව ගැන කතා කරනවා. පෝසත් මිනිසෙක් ගැනත්, දුප්පත් මිනිසෙක් ගැනත්, යාචකයෙක් ගැනත් උපමාවට අරගෙන උන්වහන්සේ යම් සත්‍යතාවයක් ඒ සෙනගට උන්වහන්සේ උගන්වනවා. මේ සවස උන්වහන්සේ ඒ තුලින් මොකක්ද ජීවනය, මොකක්ද මරණය, මොකක්ද මිනිසයාගේ ඉරණම කියන එක අපිට කතා කරන්නට යනවා. ඉතින් උන්වහන්සේ කියනවා පෝසත් මිනිසෙක් හිටියා. ඔහු එවකට තිබුණු හොඳම රෙදිපිලි ඇන්දා වූ මිනිසෙක්, රත්නිල් වස්ත්‍ර එනම් එවකට තිබුණා වූ හොඳම රෙදිපිලි ඇන්දා වූ මිනිසෙක්. ඔහු ප්‍රීතිමත් ජීවිතයක් ගත කළා. ඔහු තෘප්තිමත් ජීවිතයක් ගත කළා. ඔහුට අවශ්‍ය සෑම සැප සම්පතක්ම ඔහුට තිබුණා. ඔහුට රෝගයකට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබන්න පුළුවන් පහසුකම් තිබුණා. ඒ වගේම ලෝකයේ ඉදිරියේ ඔහු යහපත් කෙනෙක් වුණා. අපි දකිනවා මෙවැනි මිනිසයන් අපේ සමාජයේ සිටිනවා. විවිධ මෙවැනි තත්ත්වයන් අපි දකින වර්තමාන තත්ත්වයේදී ගමන් කරන අපි හැමෝම මේ තත්ත්වයට මූණ දෙනවා. යම් අයට පුළුවන් වෙනවා ඒකට ප්‍රතිකාර ලබන්න. නමුත් ප්‍රතිකාර නොලබාම යම් අය මිය යනවා අපි දකිනවා. ඒ වගේම උන්වහන්සේ තවත් චරිතයක් ගැන එතන කතා කරනවා. ඒ තමයි යාචකයා. ඒ යාචකයා අපි සමාජයේ විසින් බොහෝ මිනිසයන් කියනවා කාලකන්ණි ජීවිතයක් ගත කරන මිනිසෙක් කියලා. එවැනි ජීවිතයක් ගත කරා වූ මිනිසෙක්. ඔහුව මිනිසයන් පිළිකුල් කරා. ඔහුට සැලකිලි දැක්වේ බල්ලන් පමණයි. උන්වහන්සේ ස්ථානයේ ඒ මිනිසයන් දෙදෙනා ගැන කතා කරනවා. එවැනි විවිධ සමාජ මට්ටම් වල ජීවත් වෙන මිනිසයන් අපේ සමාජයේ සිටිනවා. විවිධාකාරයෙන් ඔබ මම විවිධ තරාතිරම් වලින් විවිධ හැකියාවන් තුලින් අපිට පුළුවන් ප්‍රමාණයන් තුලින් අපි ජීවත් වෙනවා. යම් දේවල් වලට අපිට පුළුවන් ප්‍රමාණයට අපි මුහුණ දෙනවා. නමුත් එක සත්‍යතාවයක් ඊළඟ පදවල ස්වාමින් වහන්සේ අපිට කතා කරනවා. ඒ ලූක් 16:22 සිට 24 දක්වා. තවද හිඟන්නා නැසී දේවදූතයන් විසින් ආබ්‍රහම්ගේ ලපැත්තට ගෙන යන ලද්දේය. ධනවතත් නැසී තැන්පත් කරන ලද්දේය.
ඔහු හේදිසියෙහි වද විඳිමින් ඇස් ඔසවා ආබ්‍රහම් සහ ඔහුගේ ලපැත්තේ හුන් ලාසරස්ද දුරසිර දැක මොරගසා පිය වූ ආබ්‍රහම් මට කරුණා කොට තමාගේ ඇඟිල්ලේ අඟ දියේ ගලා මාගේ දිව සිසිල් කරන්ට ලාසරස් එව්ව මැනව. මක් නිසාද මම මේ ගිනිදැලෙහි වේදනා විඳිමි කීවේය. ප්‍රේමවන්තයනි, සැබවින්ම අපේ පැවැත්ම ශරීරය භූමදානය කිරීමෙන් හෝ ආදාහනය කිරීමෙන් අවසන් වෙන්නේ නොමැති බව යේසුස් වහන්සේ අපිට උගන්වනවා. මේ ශරීරය යම් විවිධාකාරයෙන් මරණයට පත්වීමෙන් අවසන් නොවන බව උන්වහන්සේ අපිට කියා දෙනවා. මක් නිසාද ශරීරයත් ආත්මයකුත් මනුෂ්‍යයට ඇති බව මේ ස්ථානය අපිට කියා දෙනවා. ශරීරය නැසුණු ගමන්ම එතන ඒ ස්ථානයේ කියනවා පෝසතාද සිඟන්නාද ලාසරස්ද නැසී යම් තැනක තැන්පත් කරා කියලා. යම් තැනකට ඔවුන්ගේ ජීවිතයේ මරණින් පසුව ඔවුන් ගමන් කළා කියලා. එහෙනම් ප්‍රිය මිත්‍රවරුනි, අපිට තිබෙනවා මේ ජීවිතයෙන් එහා ජීවිතයක්. මේ ජීවිතයෙන් එහා ජීවිතයක් අපට තිබෙනවා. ඉතින් යේසුස් වහන්සේ පවසන්නේ මෙන්න මේ විනාශයෙන් මනුෂ්‍යයා මිදීම ගැන. සදාතනික විනාශයෙන් මනුෂ්‍යයන්ගේ ජීවිතයේ මාර්ගය සැබවින්ම අවසාන වණ්ඩ මාර්ග දෙකක් තිබෙනවා. අපි ශරීරයක් දරනවා වගේම කුමක්ද එහෙනම් අපේ මේ මරණින් පසුව ඒ එහා ජීවිතයට ගමන් කරන්නේ? ශුද්ධ ලියවිල්ලේ කියනවා මනුෂ්‍යයා භෞතික මෙන්ම අභෞතික කොටසකුත් මනුෂ්‍යයට තිබෙනවා කියලා. උප්පත්ති 2:7 මෙන්න මෙසේ සඳහන් වෙනවා. ස්වාමියෝ දෙවියන් වහන්සේ භූමියේ දූවිල්ලෙන් මනුෂ්‍යයා සාදා ඔහුගේ නාස්පුඩු තුළට ජීවනයේ හුස්ම හෙළෝසේක. එවිට මනුෂ්‍යයා ජීවමාන ප්‍රාණයක් විය. මිනිසා භෞතික මෙන්ම අභෞතික කොටසකින් සෑදී සිටිනවා. අපේ භෞතික කොටස තමයි අපි භූමදානය කරන්නේ. අපේ භෞතික කොටස තමයි අපි ආදාහනය කරන්නේ. අපේ භෞතික කොටස කෙරෙහි තමයි අපි ජීවත්ව සිටිනකන් බොහෝ වෙලාවට අපේ අවධානය යොමු වෙන්නේ. අපේ භෞතික කොටස රැකගන්න තමයි බොහෝ වෙලාවට අපේ අවධානය, අපේ වෙහෙස මහන්සිය, අපි සියලු දේ කරන්නේ. නමුත් මනුෂ්‍යයට ඉතා වටිනා අභෞතික කොටසක් තිබෙනවා. මේ භෞතික කොටසට වඩා වැඩි කාලයක්, ඒකට කාලයක් නොමැති බව මේ ශුද්ධ ලියවිල්ලේ සඳහන් වෙනවා. වැඩි කාලයක් නොමැති කාලයකට ඒ අභෞතික කොටස ඇතුල් වෙන්න යනවා ඔබගේත් මගේත් මරණයෙන් පසුව. අපි තවදුරටත් බැලුවොත් 1 කොරින්ති 2 පරිච්ඡේදයේ 11 වෙනි පදේ මෙසේ කියා තිබෙනවා. මනුෂ්‍යයෙකුගේ කාරණා මනුෂ්‍යයා තුළ තිබෙන ඔහුගේ ආත්මය හැර මනුෂ්‍යයන් අතරේ වෙන කවරෙක් දන්නේද? එසේම දෙවියන් වහන්සේගේ කාරණා දෙවියන් වහන්සේගේ ආත්මයාණන් මිස වෙන කිසිවෙක් නොදනී. ප්‍රේමවන්ත ප්‍රිය මිත්‍රවරුනි, අපි අපේ භෞතික කොටස අපේ ශරීරය වන අතර අපේ අභෞතික කොටස අපේ ආත්මයයි ශුද්ධ ලියවිල්ලේ සඳහන් වෙනවා. මනුෂ්‍යයා ශරීරයකින් සහ ආත්මයකින් යුක්ත වෙනවා. ශරීරය, මේ කෙටිකාලීන ශරීරය අපේ මරණය දක්වා අපි ගමන් කරන මේ භෞතික කොටසෙන් පසුව අපේ ආත්මය සදාතනයකට, සදා කාලයකට ඇතුල් වෙන්න යනවා. ඒ වගේම මේ ස්ථානයේ කියනවා පෝසතා නැසී, ඒ වගේම ලාසරස් නැසී යම් ස්ථානයන් දෙකක තැන්පත් කරා කියලා. ප්‍රිය මිත්‍රවරුනි, මනුෂ්‍ය දිවියේ අවසානය කෙලවර සැබවින්ම අවසාන වෙනවාද? මරණයකින් සැබවින්ම අවසාන වෙනවාද? නැත. ප්‍රිය මිත්‍රවරුනි, මේ අපේ භෞතික කොටස අපි තැන්පත් කළද අපේ අභෞතික කොටස සදාතනික කෙලවර වන මාර්ග දෙකකට ඇතුල් වෙන්න යනවා. ඒ තමයි සදාතනික ජීවනය, ඒ තමයි සදාතනික විනාශය ශුද්ධ ලියවිල්ලෙන් අපිට උගන්වන්නා වූ. අපි අපේ අවධානය යොමු කරමු මතෙව් 7:13 සහ 14 පදවලට. පටු දොරටුවෙන් ඇතුල් වෙයල්ලා. මක් නිසාද විනාශයට යන දොරටුව විශාලය, පාරත් පළලය, එයින් ඇතුල් වන්නෝද බොහෝය. මක් නිසාද ජීවනයට යන දොරටුව පටුය, පාර අවහිරය, ඒක සම්බ වන්නේ ස්වල්ප දෙනකොටය. ප්‍රිය මිත්‍රවරුනි, බොහෝ ධර්මතාවයන් තුලින්, බොහෝ දේවලින් කුඩා කල පටන් අපිට ඇසී තිබෙනවා, අපි ඉගෙනගෙන තිබෙනවා. ඒ වගේම අපි යම් වයස්ගත තත්වයන් වලට එනකොට අපිට දැනෙනවා මේ ජීවිතයෙන් මතු සදාතනික ජීවිතයක් අපිට
ඕනෑම කෙනෙකුට තිබෙන බව. නමුත් ශුද්ධ ලියවිල්ලේ යේසුස් වහන්සේ අපිට පැහැදිලිව උගන්වනවා, දෙවියන් වහන්සේගේ වචනය අපිට උගන්වනවා මේ ජීවිතයෙන් මතු සදාතනික ජීවනය සහ සදාතනික විනාශය කියා මාර්ග දෙකක් තිබෙන බවට. කුමක්ද ප්‍රිය මිත්‍රවරුනි සදාතනික ජීවනය? සදාතනික ජීවනය නම් එය දෙවියන් වහන්සේ සමග ගත කරන්නා වූ ප්‍රීතිමත් සමාදානයෙන් පිරුණු ජීවිතයක්. ඒ ගැන තවත් මේ ආකාරයේ බොහෝ ශුද්ධ ලියවිලි පාට ඔබ මේ ශුද්ධ ලියවිල්ල කියවනවා නම් ඔබට සම්බ වෙනවා ඇත. ඒ වගේම කුමක්ද මේ සදාතනික විනාශය? ඒ පොහොසතාට සෑම සියලු දේම තිබුණා. පොහොසතාට හැම අවශ්‍යතාවයක්ම ඔහුගේ භෞතික ජීවිතයේදී තිබුණා. නමුත් මේ සදාතනික විනාශය අපිට විස්තර කරනවා දිය බිඳක් කෙතරම් වටිනවද කියලා. දිය බිඳක් කෙතරම් වටිනවද කියලා. කෙතරම් වේදනාවක් ඒ ස්ථානයේ තිබෙනවද කියලා. ඔහු කියනවා ආබ්‍රහම් පියාණනි මම මෙහි වේදනාව විඳිනවා කියලා. ඒ වේදනාව මාගේ වචනවලට කියා නිම කරන්නට බෑ. මක් නිසාද එය දැන් අපි විඳින මේ දේවල් වලට අපි විඳින මේ දුක් කරදර වලට වඩා සදාකාලික මේවා ඉවර වෙන දුක් කරදර වෙන්න පුළුවන්. එහෙම නැතිනම් මේ භෞතික ජීවිතයේ අවසන් වන තෙක් මුහුණ දෙන කරදර වෙන්න පුළුවන්, පීඩා වෙන්න පුළුවන්. නමුත් කාලයක් නොමැතිව අපි දුක් විඳින්නට යනවා ඒ සදාතනික විනාශයට අපි ඇතුල් වුණොත්. ප්‍රිය මිත්‍රවරුනි අපි තවදුරටත් අපේ අවධානය ලුක් 16:25 සිට 31 දක්වා අපි යොමු කරමු. ඒ අතරින් 25 වෙනි පදයේ වෙත අපි අවධානය යොමු කරමු. නොමුත් ආබ්‍රහම් කියනුයේ පුත්‍රය නුඹේ ජීවිතයේදී නුඹේ යහපත් දේ නුඹට ලැබුණු බවත් එලෙසම ලාසරස්ට අයහපත් දේ ලැබුණු බවත් සිහි කරපන්න. නමුත් දැන් ඔහු මෙහි සැනසී ඉඳී. නුඹ වේදනාව විඳිනෙහිය. ඔහුට පොහොසතාට අවශ්‍ය සෑම සියලු දේම ඔහුගේ භෞතික ජීවිතයේ තිබුණා. හැම අවශ්‍යතාවයක්ම තිබුණා. අපි ඒ ගැන පැවසුවා. ඔහුට හැම අවශ්‍යතාවයක්ම තිබුණා. ඔහුට රෝගයකට අවශ්‍ය ප්‍රතිකාර ගන්න මුදල් තිබුණා. නමුත් අපි දකිනවා ඔහුගේ සදාතනික ජීවිතය මරණින් මතු ඔහු එළඹුණා වූ ජීවිතයේ ඔහු සිටිය ස්ථානය පැහැදිලිව මේ ස්ථානය සඳහන් කරන්නේ ඔහු යම් වැරදි දේවල් කරා කියලා. ඒ වගේම සිඟන්නා මේ ස්ථානයේ සිටින්ට යම් දේවල් කරා කියලා. නමුත් අපිට පෙනෙනවා සිඟන්නා ඒ ආබ්‍රහම්ගේ ලපැත්ත කියා කියන්නා වූ ස්වර්ගික ස්ථානයේද පොහොසතා ඒ සදාතනික විනාශයේ වේදනා විඳිමින්ද ඔහුගේ මතු ජීවිතයෙන් සිටිනවා. ප්‍රිය මිත්‍රවරුනි 26 වෙනි පදේ අපි කියවනකොට අපිට තවත් කාරණාවන් මේ ජීවිතෙන් එහා ජීවිතය ගැන අපිට දැක ගන්නට පුළුවන්. මේ සියල්ල හැර මෙහෙන් නුඹලා ළඟට යන්ටත් ඔහෙන් අප ළඟට එන්ටත් කැමති වූවන්ට බැරිවන ලෙස අපටත් නුඹලාටත් අතරේ මහත් කුහරයක් පිහිටා තිබේයයි කීවේය. ප්‍රිය මිත්‍රවරුනි පොහොසතා දිය බිඳක් ලබා දෙන්න කියලා ඒ ලාසරස්ව එවන්ට කියා කියනවා. නමුත් පියව් ආබ්‍රහම් පවසනවා මේ ස්ථානයෙන් ඒ ස්ථානයට යන්ට බැරි ලෙස මහත් කුහරයක් මහත් පරතරයක් තිබෙන බවට. ඉතින් ප්‍රිය මිත්‍රවරුනි අපිට යම් තීරණයක් ගන්නට තිබෙන්නේ මේ ජීවිතේ මේ භෞතික ජීවිතේ අපිට කිසිම කලක මේ භෞතික ජීවිතයෙන් මතු අපේ මරණින් මතු තීරණයක් ගන්නට බැරි බව මේ ස්ථානයේ මේ කතාව තුලින් මේ උන්වහන්සේගේ ගැන්වීම තුලින් අපිට පැහැදිලිව පෙනෙනවා. මේ ජීවිතයෙන් මතු ජීවිතයේදී කිසිම තීරණයක් අරගෙන අපි සදාතනික ජීවනය දැක්ක කල අපිට ඒකට ඇතුල් වෙන්න බැරි බව අපිට කියා තිබෙනවා. ඒ නිසා අපි තීරණය ගත යුතුව තිබෙන්නේ නොපමාව තීරණය ගත යුතුව තිබෙන්නේ මේ ජීවිතයේ බව අපිට කියා දෙනවා. ඒ වගේම ශුද්ධ ලියවිල්ල අපිට කියනවා දේශනා කාර්ය 12:7 දෝවිල්ල තිබුණු හැටියට පොළවට හැරී යන්ටත් ආත්මය ඒක දුන් දෙවියන් වහන්සේ වෙතට හැරී යන්ටත් පළමුවෙන් උන්වහන්සේ සිහි කරපන්න. ශුද්ධ ලියවිල්ල අපිට දෙවියන් වහන්සේගේ වචනය කියනවා දෙවියන් වහන්සේව සිහි කරන්ට මේ ජීවිතයේදී මේ ශරීරය භූමදානය වෙන්න ප්‍රථමව මේ ශරීරය ආදාහනය වෙන්න ප්‍රථමව ආත්මය ඒක දුන්නු දෙවියන් වහන්සේ වෙතට යන්න ප්‍රථමව ආත්මය සදාතනික විනාශයට හෝ සදාතනික ජීවනයට යන්න ප්‍රථමව උන්වහන්සේව සිහි කරන්ට කියලා. ඒ වගේම 27 ඉඳන් 31 දක්වා බලන කල ඔහු කියනවා ප්‍රිය මිත්‍රවරුනි එහෙනම් ඔහුට සිහි වෙනවා ඔහුගේ තවමත්
භෞතික ශරීරයෙන් ජීවත් වෙන ඔහුගේ පවුල ගැන, ඔහුගේ සහෝදර සහෝදරියන් ගැන මේ වේදනාව ඔවුන්ට කියන්න ඔවුන් දන්නේ නැහැ. ඔවුන් ජීවත් වෙනවා මෙන්න මේ ආකාරයෙන් ඔවුන්ට කියන්ට ලාසරස්ව යවන්ට කියලා. ප්‍රිය මිත්‍රවරුනි, නමුත් ආබ්‍රහම් කියනවා ඔහුට ඔවුන්ට උගන්වන්ට බොහෝ දේ තිබෙනවා. මේ සවස බොහෝ අය සිටිනවා. මේ සවස ඔබ අසනවා දෙවියන් වහන්සේගේ පණිවිඩය. ඔබ අසනවා යේසුස් වහන්සේ ඔබට කතා කරනවා. යේසුස් වහන්සේ ඔබට ආරාධනා කරනවා සදාතනික ජීවනයට ඇතුල් වෙන්න. මක්නිසාද ප්‍රිය මිත්‍රවරුනි, අපේ මරණයට ප්‍රථමව අපි මේ තීරණය ගත යුතුව තිබෙනවා. උන්වහන්සේගේ වචනේ කියනවා මාර්ගයත් ජීවනයත් සත්‍යත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ බවට. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින් මිස පියාණන් වෙතට එනම් ස්වර්ගයේ වෙතට යන්ට අපිට අවකාශ නොමැති බවට. ඒ නිසයි උන්වහන්සේ කුරුසියක ඔසවනු ලැබුවේ. ඒ නිසයි උන්වහන්සේ කුරුසියක මරණය විඳිනු ලැබුවේ. ඉතින් ප්‍රිය මිත්‍රවරුනි, අපි තේරුම් ගත යුතු දේ තමයි සදාකාල ජීවනය ලබන පිණිස ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේ කුරුසියේ කැනගසනු ලබන බව අපි විශ්වාස කරමින් ඇදහිල්ලෙන් ඒ මතු ජීවිතය අපේ යහපත් වන පිණිස මේ කාලික මේ කෙටිකාලීන ජීවිතයේ අපි බොහෝ කාරණාවලට බය වෙනවා. අපි මේ මරණයට බය වෙනවා. නමුත් සදාතනිකයේ කෙසේද යන්ට ඊටමත් අනර්ග උන්වහන්සේ ඉගැන්වීමකින් අපිට කියා දෙපෙනවා. ඒ නිසාම උන්වහන්සේ මරණය වින්දා. උන්වහන්සේ මරණින් නැවත නැගිට්ටා. උන්වහන්සේ අපිට ආරාධනා කරනවා ඒ දෙස බලමින් උන්වහන්සේ වෙතට එන්න. මක්නිසාද සදාකාල ජීවනයේ රජකම් කරන්නට කියලා. අවසාන ලෙස මතෙව් 10:28 පදේ අපි බැලුවොත්, ශරීරය නසන නමුත් ආත්මය නසන්ට නොපුළුවන් වූ අයවලුන්ට බය නොවෙල්ලා. එහෙත් ආත්මයද ශරීරයද නිරෙහි විනාශ කරන්නට පුළුවන් ඕ තැනන් වහන්සේටම බය වෙල්ලා. ප්‍රිය මිත්‍රවරුනි, සදාකාලය කොපමණද කියන්ට අපි කාටවත් ඒක නිගමනය කරන්නට බෑ. නමුත් ඊතා අනර්ග උපමාවකින් උන්වහන්සේ කියා දෙනවා අපිට සදාකාලය කොපමණද කියලා. යමෙක් බන්ධනාගාර ගත වෙනකොට වසර 5ක්, වසරක්, වසර 10ක්, වසර 20ක් ඊතා දීර්ඝ කාලයක් බවට උට හැඟ වෙනවා. ඊතා දීර්ඝ කාලයක් යයි කියනවා. නමුත් ප්‍රිය මිත්‍රවරුනි, සදාකාලය ඊට වඩා වෙනස්. බොහෝ කාලයක් ඒ තුල අපි ඉන්ට යනවා. ඒකට කාලයක් නැහැ. ප්‍රිය මිත්‍රවරුනි, අපි මේ සවස අපි තීරණයක් ගත යුතුව තිබෙනවා. අපි බයවන්නේ කුමකටද? මේ ශරීරයේ නසන දෙයටද? මේ ශරීරය විනාශ කරන්න පුළුවන් දෙයටද? නමුත් ප්‍රිය මිත්‍රවරුනි, පැහැදිලිව උන්වහන්සේ අපිට කියනවා ශරීරයත් ආත්මයත් නසන්ට පුළුවන් වූ තැනන් වහන්සේටම බය වෙන්න. මේ නිසා මේ සවස මම ඔබට ආරාධනා කරනවා, ඔබ තවමත් ක්‍රිස්තුස් වහන්සේ පිළි අරගෙන නැතිනම්, උන්වහන්සේ ඔසවනු ලැබුවේ ඔබට සදාකාල ජීවනය දෙන්න බව ඔබ පිළිගෙන නැතිනම්, ඔබ ඉන්න තැන ඉඳන් ඔබ කියන්ට ස්වාමිනේ, මම ඔබ වහන්සේ ඉදිරියේ ඔබ වහන්සේ කුරුසපත් උනේ, ඔබ වහන්සේ ඔසවනු ලැබුවේ මා සදාකාල ජීවනයේ ලබන පිණිස බවත්, ඔබ ඔබේ පාපය ගැන පසුතැවිලි වෙලා උන්වහන්සේ කෙරේ අදහා ගන්නට ඔබ සදාකාල ජීවනය ලබන්නට යනවා. මා ඔබ උදෙසා යාඥා කරන්නම්. අති ශුද්ධ වූ ධර්මිෂ්ඨ වූ දයාවන්ත දෙවියන් වහන්සේ, ස්වාමිනේ, ඔබ වහන්සේ ඊට පැහැදිලිව අපිට කියා තිබෙනවා මේ ජීවිතයෙන් මතු අපිට ජීවිතයක් තිබෙන බව. එය ස්වාමිනී, අපි මේ ජීවිතයේදී අවසාන කටයුතු ලෙස අවසන් කරත් ඒ ජීවිතය අවසානයක් නොමැති සදාකාලික ජීවිතයක් බවට. පියාණනි, එහි ඇත්තේ මාර්ග දෙකක්ය. ස්වාමිනේ, ඔබ වහන්සේ කියා තිබෙන ලෙස සදාකාල විනාශයත් සදාකාල ජීවනයත් එහි තිබෙනවා. පියාණනි, ඔබ වහන්සේ කුරුසියක ඔසවනු ලැබුවේ, කුරුසියක මරණය විඳිනු ලැබුවේ, එවැගේම ඔබ වහන්සේ මරණය පරදා 3 දිනකින් නැවත නැගිටිනු ලැබුවේ. ස්වාමිනේ, අප සියල්ලන්ටම ඔබ වහන්සේ කෙරේ අදහන සියල්ලන්ටම සදාකාල ජීවනය දෙන පිණිස. පියාණනි, දැන් ඔබ වහන්සේ ඉදිරියේ පසුතැවිලි වෙන හැම ආත්මයකටම ඒ සමාදානය, ඒ සුවය, ඒ නිසකකම දුන මැනව. පියාණනි, ඔබගේ දෑතට මේ සියල්ලන්ම බාර කරනවා. යේසුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන්. ආමෙන්. දයාබර කමින් කරුණා ගුණයෙන් මට හඬ ගැසුවා මගේ නම කියා සාමෙදා.
දයාබර කමින් කරුණා ගුණයෙන් මට හඬ ගැසුවා මගේ නම කියා සමිදා ගිනි මැද මා සිටින විට නුඹ මගේ ලයිකියා ජල මැද මා සිටින විට නුඹ මගේ ලයිකියා ගිනි මැද මා සිටින විට නුඹ මගේ ලයිකියා ජල මැද මා සිටින විට නුඹ මගේ ලයිකියා ඉලිහෙන්නට ඉඩ නොදී මා දැවෙන්න ඉඩ නොදී සුරතින් මා රැකගෙන ඔබගෙන ගියා